අභිධර්මාචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද නන්වමින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද මෙල්තුම් දේශනාව වෙනුවෙන් සුඛය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන පින්වත් පිරිස මෛත්‍රී මාවත ඇරවුවල පන්නිපිටිය පදිංචි පින්වත් පිරිසක්, විශේෂයෙන්ම අපාත්‍රයේ වදාළ පූජනීය ආංගම ධම්මාලංකාර පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන දයාවතී කුඩසිංහ මෑණියන් ප්‍රධාන ඥාති හිත මිත්‍රාදී පිරිසයි අද මෙල්තුම් දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරන්නේ. එහෙමනම් දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන පින්වත් පිරිසට ආරාධනා කරනවා පළමු කොට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අනතුරුව චිරානුගත සම්ප්‍රදානෝකූලව දේශකයන් වහන්සේ වෙනුවෙන් දැහැත් වට්ටිය පිළිගන්වා සතරමාරු ශාසනාව සිදු කරන්නට ආරාධනා කරන්නටත් ඒ විසිකලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ එහෙමනම් අපි හැමදෙනාම අපේ සිත කය වචනයන තුන්දොර සංවර කරගෙන මෙතෙන් සිට පුරා හෝරාවක් ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම් වෙමු. සදහම් වසන්න පෙර ආතුව පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම උදෙසා සාදුනාද නන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානා
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. අමතෝ ගධා අමත පරියෝසානා භාවේත නොතුම් හේ භික්ඛවේ මරණ සතින්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වත් කොයි කවුරුත් මුළු ලොවටම ධර්මය බෙදා හරින බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ වෙලාවට નિયમિત සජීවී සූත්‍ර ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන උතුම් ධර්ම දානමය පින්කම එවැගේම ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ පින්වත්නි පරාර්ථය පිණිසමයි. ඇයි එහෙම කියන්නේ? බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ කාලය ගත කළේ කවුරු හැටියටද? සුමේධ තාපසයන් හැටියට. මේත් අහලා තියෙනවා සුමේධ තාපසයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාල සීමාවේදී සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙනවා නම් වෙන්න තිබ්බා. හැබැයි සුමේධ තාපසයන් ඒ මොහොතේදී අදිෂ්ඨානයක් කරනවා, කෙදිනක හෝ සසරේ අතරමං වෙලා ඉන්න සත්වයන්ට සසරින් එතර වීම පිණිස බුදු කෙනෙක් විසින්ම සොයා දෙන චතුරාර්ය සත්‍ය ලොවට හෙළි කිරීම පිණිස බුදු වෙනවා කියලා.
එදා සුමේද තාපසයන් කෙලෙස් ප්‍රහීන කරලා රහත් වුණා නම් එතනින් දුක ඉවරයි. එතකොට පින්වත්නි එතෙන් පටන් බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න භවය දක්වාම බුදු වීම පිණිස පාරමිතා ධර්ම සම්පූර්ණ කළා නම් සංසාර ගමන තුල රැඳී සිටියා නම් ඒ රැඳී සිටීම නිසා යම්කිසි දුකක් පීඩනයක් භුක්ති විඳා නම් ඒ හැම පීඩනයකටම හේතුව පරාර්ථය. හරියට ගත්තොත් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් තමයි ඒ මහා කැපකිරීම සිද්ධ කරලා තියෙන්නේ. මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුෙකුට කරන්න බැරි දේවල් බෝසතාණන් වහන්සේ සිද්ධ කළා. අඹදරුවෝ දන් දුන්නා. රාජ්‍ය අත්හැරියා. බලන්න පින්වත්නි මහා මායා දේවියගේ කුසෙන් මේ ලෝකයට බිහි වෙච්ච සිද්ධාර්ථ කුමාරයා නිකං කුමාරයෙක් නෙවෙයිනේ රජ කුමාරයෙක්නේ. රම්‍ය සුරම්‍ය සුභ ඍතු විපර්යාස වලට ගැලපෙන තාලෙට නිර්මාණය කරපු දෙවන්ත මන්දිර. ඒ වගේම ආදරණීය යශෝදරාව සසරේ බැඳීමක්. හැම භවයකම පිටුපසින් එන ස්වාමි දියණිය තමයි යශෝදරාව. නැත්නම් රාහුල මාතා. අලුත උපන්න පුත් කුමර පුංචි රාහුලයන් අත්හැරියා. සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්නවත් බෑව කරන්න. හැබැයි මේ හැම අත්හැරීමක්ම මේ හැම කටයුත්තක්ම සිද්ධ කළේ කවුරු වෙනුවෙන්ද කියලා ඇහුවොත් අපි වෙනුවෙන්. බුද්ධත්වයේ සාක්ෂාත් කරගත යුතුයි කියන දැඩි අධිෂ්ඨානය තිබුණා. හැබැයි මුල් කාල සීමාව තුළ බුදු වීම පිළිබඳව යා යුත්තේ කුමන මාර්ගයක් ඔස්සේද කියන එක පිළිබඳව අපැහැදිලි බවක් තිබුණා. ගුරුවරු ඉගෙනුවේ බුදු වෙන්න නම් ශරීරයට දුක් දෙන්න ඕනනේ. සිද්ධාර්ථ කුමාරයා කොහොමද හිතුවේ? පරාර්ථය ගැන මොනතරම් ශක්තිමත්ව හිතුවද කියනවා නම් ශරීරයට අධික ලෙස දුක් දීමෙන් බුදු වෙන්න පුළුවන් නම් හොඳයි. මම මගේ ශරීරයට දුක් දෙන්න. අවුරුදු 6ක් මේ ලෝකෙ කිසිම කෙනෙකුට දෙන්න බැරි දුකක් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දීලා තිබෙනවා. දුෂ්කර ක්‍රියා සමය තුල මොනතරම් කටුක අත්දැකීම් වලට මොහොන දුන්නදනේ. තන තන ඇදගෙන වැටුණා. සමහර වෙලාවට මලකඳක් වගේ මිනිස්සුන්ට පෙනුනේ ගොපළු කොල්ලෝ ඇවිල්ලා ඉරටු වලින් අනිනවා කන් වලට. වැටිලා ඉන්නකොට මැරිච්ච මලකඳක් කියලා මුත්‍රා කළා. ඒ තරම් දුක් විඳා. බලන්න පින්වත්නි, ඒ තරම් කැපකිරීමක් කරලා Taman බලාපොරොත්තු වෙච්ච අරමුණ සම්පූර්ණ කළාට පස්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ අවුරුදු 45ක බුදුරජාණන් වහන්සේ හැටියට කාලය ගත කරපු කාල සීමාව තුළ ලොවට හිතසුව පිණිස මොන තරම් කටයුතු සිද්ධ කළාද? බුදු කෙනෙක් හැටියට කළ යුතු කාර්ය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සම්පූර්ණ කළා. බුදුහාමුදුර අවසානයේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට මතක් කළා. සූත්‍ර පිටකේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා මේ කාරණාව. මොකද්ද කියන්නේ? මහණෙනි, බුදු කෙනෙක් විසින් ලෝකයා පිළිබඳව අනුකම්පාවෙන් මහ කරුණාවෙන් කළ යුතු යමක් වේ නම් ඒ සියල්ලම මා විසින් දැන් සම්පූර්ණ කරලාමාරයි. බුදු කෙනෙක් ඇටියට ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු යමක් වේ නම් ඒ කටයුත්ත දැන් කළා. ඒ අනුශාසනාව ශ්‍රවණය කරලා
ශ්‍රාවකයාට කරන්න තියෙන දේ තමයි ඊළඟට තියෙන්නේ. බුදුහාමුදුරු මතක් කරනවා මේ දේශනා කරපු ධර්මයේ මෙනෙහි කරන්න. ධර්ම මාර්ගය තුල අප්‍රමාදීව කටයුතු කරලා සසරෙන් එතර වෙන්න උත්සාහ ගන්න කියන පණිවිඩය තමයි බුදුහාමුදුරු සිද්ධ කරලා තියෙන්නේ. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිවන. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ මේ වටිනා උතුම් සැපත, නිර්වාණ සැප, පරම සැපනේ. නිවන සලසා ගැනීම සඳහා අපට උදව් වෙන කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. නිවන ඉබේ ලැබෙන එකක් එහෙම නෙවෙයි. අපි නිතරම කියන එකක් තමයි නිවන ලැබෙනකම් බලාගෙන ඉන්න එපා, ලැබෙන්නේ නැහැ. මොකක්ද ඒ කිව්වේ? නිවන ලැබෙනකම් බලාගෙන ඉන්න එපා, මොකද ලැබෙන්නේ නැහැ. ලැබෙන එකක් නෙවෙයි, ලබා ගන්න ඕන එකක්. දැන් අපි බලාගෙන ඉන්නෝනේ ඔහොම ගින් හම්බෙයි නිවන්. අර වාහනේ යනකොට මේ හන්දි මාරු වෙනවා වගේ හිතාගෙන ඉන්නේ මෙහෙම යනකොට ඔහොම යන අතරේ හම්බෙන තැනක් කියලා නේ. හිතේ තියෙන තමයි අර ඒක දෙල එහෙම මෙහෙට ඇවිල්ලා ඔහොම ගින් කවදාද අපි නිවනුත් දක්කි නේද කියලා අහනවා. පින්වත්නි, එහෙම දවසක් කිසිම දවසක උදා වෙන්නේ නැහැ. නිවන් ඉබේ ලැබෙන දවසක්. නිවන සලසා ගන්න නම් ඒ සඳහා කැපකිරීම කරන්න ඕන. ඒ සඳහා වීරිය පදවා ගන්නට ඕන. නිකන් හිටියට බෑ. එහෙනම් නිවන සලසා ගැනීම සඳහා සැලැස්මක් තියෙන්න ඕන. ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වෙන, මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙන, ඒ වගේම තමන්ගේ ජීවිතය මෙලොව පරලොව දෙබවයම සුවපත් කරවීම පිණිස හේතු වෙන මාතෘකාවක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ පින්වත්නි අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. කොහෙද තියෙන්නේ? අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. මොකද්ද සූත්‍රේ නම? පඨම මරණ සති සූත්‍රය. වැඩියට කතා කරන්න කැමති නැති මාතෘකාවක් ගැන තමයි අර මම වර්ණනා කළේ. මරණය පිළිබඳව මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක පින්වත්නි භික්ෂුන් වහන්සේලා පිරිසක් එකට එකතු වෙච්ච මොහොතක බුදුහාමුදුර අදහසක් පැහැදිලි කරනවා. මොකද්ද මේ අදහස? මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරියෝසාන. මහණෙනි, මරණය පිළිබඳව සිහිය. සති කියන්නේ මොකද්ද? සිහිය. මොකක් ගැනද සිහියද දැන්? මරණය ගැන. යම්කිසි කෙනෙක් මරණය පිළිබඳව සිහිය ඇති කර ගන්නවා නම්, ඒ සිහිය තුල පිහිටා ඉන්නවා නම් හරි. මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා. භාවිතයට ගන්නවා නම්, බහුල කොට වඩනවා නම්, ඒ කියන්නේ මරණයෙහි සිත පිහිටුවාගෙනම ඉන්නවා නම්, ඒ ඉඳීම ඔබ හිතන්නේ මොකට හේතුවක් වෙයි කියලා? ඔළුව නරක් වෙන්න? ඒකනේ මිනිස්සු හිතන්නේ නැත්තේ. හිතන්න ඕන විදියට හිතන්නේ නැත්තම් ඔළුව නරක් වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි බුදුහාඳුරු දේශනා කළේ පින්වත්නි මහත්ඵල ලබන්න සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල ලබන්න, මහානිසංස ඉහළ ආනිසංස ලබන්න
හේතු වෙන සිහිපත් කිරීමක් බවට පත් වෙනවා. මොකද්ද? මරණ සති. ඔය මරණානුස්මෘතිය වඩන්න පින්වත්නි ජීවිත ලස්සන වෙනවා. ජීවිත කැත වෙන්නෙම මරණය අමතක කරන තරමට. හරි? මම ඒක ගැන කියලා දෙන්නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ මරණ සතිය වැඩි යුතු බව, මරණ සතිය වඩන එකේ වටිනාකම, මහත්ඵල මහානිසංස ලැබෙන මෙනෙහි කිරීමක් කියන එක පැහැදිලි කළාට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා, බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ ඔය පැහැදිලි කරපු මරණ සතිය වඩන භික්ෂුවක් තමයි මම. භික්ෂුන් වහන්සේ නම නැගිටලා ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද ඔබ වහන්සේ ඔය මරණ සතිය වඩන්නේ? දැන් සංවාදයක් මේ යන්නේ. එක්කෙනෙක් නැගිටලා කියනවා බුදුහාමුදුරුවෝ ඔය කියපු මරණ සතිය මම නම් වඩනවා. බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද ඔබ වහන්සේ වඩන්නේ ඔය මරණ සතිය? අනේ බුදුහාමුදුරුවනේ මම හිතන්නේ මම එක දිවා කාලයක් සහ එක රාත්‍රී කාලයක් විතරයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දවසයි. මම හිතන්නේ පැය 24ක් තමයි මම ජීවත් වෙන්නේ. එහෙම හිතාගෙන මම මරණ සතිය වඩමින් වාසය කරනවා. බුදුහාමුදුරන්ගේ අනුශාසනාව මෙනෙහි කරමින් මං වාසය කරනවා. එතකොට පළවෙනි භික්ෂුව දවසක් ජීවත් වෙනවා කියලා හිතාගෙන මරණ සතිය වඩනවා. දෙවෙනියට තවත් හාමුදුරුවෝ නමක් නැගිට්ටා. නැගිටලා කියනවා බුදුහාමුදුරනේ මමත් මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ විමසනවා ඔබ වහන්සේ කොහොමද එන මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරනේ මම නම් දිවා කාලේ විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. දිවා කාලය විතරක්. තුන්වෙනි හාමුදුරුවෝ කෙනෙකුත් නැගිට්ටා. ඔක්කොම හාමුදුරුවෝ 6 නමක් නැගිටිනවා. තුන්වෙනි හාමුදුරුවෝ නැගිට්ටා. නැගිටලා ඉවරලා කියනවා බුදුහාමුදුරනේ මමත් මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ විමසනවා ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? අනේ බුදුහාමුදුරනේ මම නම් එක වේලක් කනකම් වළඳනකම් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. හරි? ඔය තුන්වෙනි හාමුදුරුවෝ. දැන් පළවෙනි හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? දවසක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. දෙවෙනි හාමුදුරුවෝ දිවා කාලේ විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. තුන්වෙනි හාමුදුරුවෝ එක වේලක් වළඳනකම් විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. හතරවෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා, අහනවා, විමසනවා. එවිට උත්තරය ලැබෙනවා. මොකක්ද? බුදුහාමුදුරනේ මම බත්ගුලි 4-5ක් වළඳනකම් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. පස්වෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා බුදුහාමුදුරනේ මම නම් එක බත්ගුලියක් ගිලිනකම් විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. හයවෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා බුදුහාමුදුරනේ මම නම් ගත්ත හුස්ම පිට කරනකම් විතරක් ජීවත් වෙනවා, පිට කරලා හුස්මක් ගන්නකම් ජීවත් වෙනවා කියලා තමයි මරණ සතිය වඩන්නේ. දැන් මරණ සති වඩන ආකාර කීයක් භික්ෂුන් වහන්සේලා ආශ්‍රයෙන් ඉගෙන ගත්තද? 6. මේ ඔක්කොම මරණ සති තමයි. පළවෙනි භික්ෂුව දවසක් ජීවත් වෙනවා කියලා, දෙවෙනි භික්ෂුව දිවා කාලේ විතරක්, 3 එක වේලක් වළඳනකම් විතරක්, 4 බත්ගුලි 4-5ක් වළඳනකම් විතරක්, 5 එක බත්ගුලියක් ගිලිනකම් විතරයි, 6 හුස්ම පිට කරනකම් විතරයි. මේක අහගෙන ඉඳලා බුදුහාමුදුරුවෝ මේ 6 නම කොටස් දෙකකට බෙදුවා. හරි? මේ 6 නම කොටස් දෙකකට බෙදුවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මහණෙනි
දවසක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත් දිවා කාලේ විතරක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත් එක වේලක් වළඳලා ඉවර වෙනකන් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත් බත්ගුලි 4ක් 5ක් වළඳනකන් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත් මම ප්‍රමාද භික්ෂුන් වහන්සේලා හැටියට හඳුන්වනවා කියලා බුදුහාඳුරෝ ඒ 4 නම දැම්ම කොයි පැත්තටද? ප්‍රමාදයි පරක්කුයි. වළඳන්න ගත්ත බත්ගුලිය ගිලිනකන් විතරයි ජීවත් වෙන්නේ කියලා හිතපු භික්ෂුවත් ගත්ත හුස්ම පිට කරනකන් විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩන භික්ෂුවත් ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අප්‍රමාදී භික්ෂුන් වහන්සේලා හැටියට හැඳින්වුවා. දැන් බලන්න පින්වත්නි එක වේලක් වළඳලා ඉවර කරනකම් බත්ගුලි 4ක් 5ක් වළඳනකම් ජීවත් වෙයි කියලා හිතපු භික්ෂුවත් ප්‍රමාදයි කිව්වනම් අපට මොනවා කියයිද? කොහොමද වැත්තන්ගේ මරණ සතිය? කවදා හරිනේ නේ? ඒක තියෙන්නේම අවුරුදු තව ඉස්සරහට 10ක්. කොප්පහක්. පින්වත්නි මරණ සති තමයි මේ ලෝකේ හැම මිනිස්සෙකගෙම තියෙන මරණය ගැන සිහිය. නැතුව නෙවෙන්නේ. මේ ලෝකේ හැමෝම දන්නවද නැද්ද මරනවද කියලා? දන්නවා. නොදන්න කෙනෙක් නැහැ. හැබැයි පින්වත්නි ඔය මරණ සතිය නැත්නම් මරණය ගැන දැන ගැනීම ඈතට දාලා නෙවෙයි ළඟට ගන්න ඕන. එතකොට මෙතනදී මේ කියන්නේ තව අවුරුදු 2කින් 3කින් 5කින් 10කින් කියන එක දිග වැඩි කාලය. කාටද කියන්න පුළුවන් එච්චර කාලයක් ජීවත් වෙයි කියලා? ඇත්තටම පින්වත්නි මේ මොහොතේ මරණය සිදු වෙන්න බැරිද? එහෙනම් හොඳම දේ තමයි සෑම මොහොතකම මරණය ගැන සිහියක් තියාගෙන කටයුතු කිරීම. ඒක බොහොම වැදගත්. මරණය අමතක වෙනව නේද? වැඩ කටයුතු ටික කන පිට හැරෙනවා. මැරෙන බව මතකයේ තියාගෙන වාසය කළොත් තමයි මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක ඔබට ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධම්මාගේ මරණය සිදු විය හැකි කියන අදහස ඇති කරගන්න. තේරුණාද කියන එක? ဒုတိ ය මරණ සති සූත්‍රයේදී පෙන්නනවා දැන් මැරෙන්න පුළුවන් කියලා හිතන්න. සර්පෙක් ගහන්න පුළුවන්, රියානතුරකට ලක් වෙන්න පුළුවන් පේනවනේ අපිට දකින්න හම්බෙන්නේවා. උදේ පාරට බහින මිනිස්සයා ගෙදරේ කියලා හරියට කියන්න බෑ. යන්නේ වෙන තැනක වෙන්නේ තව එකක් නේ. කායිරිනුත් පාර පනින්න බැරි රටක් වෙලා. ඒ තරම් භයානකයි. කොයි වෙලාවෙ මරණය කියන ධර්මතාවයට මෝන පාණ්ඩ වෙයිද දන්නේ නැහැ. එහෙනම් ජීවිතය සාර්ථක වෙන්නේ හැම මොහොතකම මරණයට සූදානම්ින් හිටියොත්. මරණයට සූදානම් වෙන්නේ මැරෙන බව දැනගත්ත මිනිස්සයා නේද? මේක උපමාවකින් පෙන්නුවොත් වාහනයක් කෙලවගෙන යනකොට පාර දිහා බලාගෙන ගියොත් හොඳයිනේ. හරි. අපි තෝරන වාහනයක් කෙලවගෙන යනවා. ඈත තියෙනවා වලක්. පාර පුරා තියෙන වලක්. මේ රියදුරා මොකද කරන්නේ? වටේ තියෙන එක එක ඒවා දිහා බල කයිවාරු ගගා යනවා 100ක් නැතුව. එක පාරටම දැන් වල දැකලා නැහනේ. මොකද වෙන්නේ? වලට වැටෙන්න සූදානමක් ඇත්තේම නෑ. එක පාරට වලට වැටෙනවා. වැටිච්ච ගමන් මොකද වෙන්නේ? කලබල වෙනවද නැද්ද? කලබල වෙනවා. ඊළඟට තද කරන්න ඕනේව නෙවෙයි තද කරලා තියෙන්නේ. සමහරකට බිත්ති කඩාගෙන ගිහිල්ලා ඉන්න මිනිස්සු ඔලු පලාගෙන ලේ හලාගෙන බැනුම් ආගෙනනේ වාහනේත් විනාශ කරගෙන. ඇයි මේ? කල්තියා පාර බලන්නේ නැතුව ආවා.
කල්තියා වල දැක්කම මොකද වෙන්නේ? ආපු වේගෙන් යනවද? නෑ. එහෙනම් කල්තියා මොකද කරන්නේ? වේගය අඩු කරනවා. තිරිංග පද්ධතියට අඩිය ටිකක් තියාගන්නවා. වලට ළඟට එනකොට බොහෝම හිමින් කාටවත් කරදරයක් නැති වෙන්න කිසි කලබලකින් තොරව වලට පළවෙනි රෝද දෙක දැම්මා, හිමින් ගොඩ ගත්තා. දෙවෙනි රෝද දෙකක් ගත්තා, හිමින් ගොඩ ගත්තානේ. කිසි කරදරයක් නැහැ, බැනුම් ආණ්ඩත් නැහැ, ලේ හලාගත්තෙත් නැහැ, ඔලු පලාගත්තෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව යනවා. මරණයත් එහෙමයි. දැන් හිතන්න මේ වාහනේ එලවගෙන යන්නේ. ඈත වල දකින්න. දැකලා වේගෙ අඩු කරන්න. තිරිංග පද්ධතියට අඩිය තියාගන්න. වලට වැටෙන්න සූදානම් වෙන්න. එතකොට ඔලු පලා ගන්න නැතුව, ලේ හලා ගන්නේ නැතුව, විලාප දෙන්නේ නැතුව, නේ විකෘති වෙන්නේ නැතුව නින්ද ගියා වාගේ මැරෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එක පාරට වලට වැටෙනකොට කලබල හිතා ගන්න බෑ. එක පාරට මැරෙන්න ගියොත් වෙන්නේ මොකද? හිතා ගන්න බැරි වෙනවා. පොල් අක්කර මෙච්චරයි, තේ අක්කර මෙච්චරයි, අරවා මේවා වාහන, රෝද 4 වාහන, 8 වාහන නේ. මේ ඔක්කොම මතක් වෙනකොට මැරෙන්න අමාරුත් වෙනවා. ඒ නිසා මරණය පිළිබඳව මෙනෙහි කිරීම තම තමන්ට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම පිණිස ඉවහල් වෙන වටිනාම සාධකයක්. මොකද හේතුව මේ මරණයත් එක්ක අපිට තේරෙන දෙයක්. මේ ශරීරය අපට අයිති නෑ කියන එක. බුදුහාමුදුරුවෝ දේශනා කළ අපට අත්හල යුතු කරුණු කිහිපයක්. හොඳට මතක තියාගන්න. මේවා අත්හරින්න නම් අපි මරණානුස්මෘතිය වඩන්න ඕන. මරණය ගැන මෙනෙහි කරන්න ඕන. කය අත්හැරලා දාලා යන්න වෙනවා කියලා හිතන්න ඕන. මේ ශරීරය කාලඟද වැඩිපුර ඉන්නේ? මේ ශරීරය කාලඟද වැඩිපුර ඉන්නේ? මායя ළඟ. පෙම්වතා ළඟ නෙවෙයි, පෙම්වතිය ළඟ නෙවෙයි, නෝන ළඟ නෙවෙයි, මාත්‍ය ළඟ නෙවෙයි, ළමයා ළඟ නෙවෙයි. වැඩිපුරම ඔබේ ළඟින් ඉන්නේ මායя. මායя ළඟ තියෙන. ඒ නිසා කොයි වෙලාවෙ මෙයා ඇදලා ගනීද කියලා කියන්න බෑ. හරි. ඒ නිසා අපි මේ කය අත්හැරලා දාලා යන බව මතකේ තියාගෙන වැඩ කරන්න වෙනවා. එතකොට ජීවිතේ හදාගන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා අපි මරණානුස්මෘතිය වඩලා දුරු කළ යුතු මරණානුස්මෘතියෙන් දුරු කරන්න උපකාරයේ සලසන එක කාරණාවක් තමයි සක්කාය දිට්ඨිය. මොකද්ද නැති කරන්න පහසු වෙන්නේ? සක්කාය දිට්ඨිය. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන අදහස. මමත්වය කියන එක තියනවද නැද්ද? තියෙනවා. බණ කියන මගේ හිතෙත් තියෙනවා, බණ අහන ඔබේ හිතෙත් තියෙනවා මමත්වය. ඔන්න ඔය මමත්වයේ වැඩි වෙනකොට තමයි පින්වත්නි පව්කම්. ඔබ පාප කර්මයක් කරනවා නම් ඒ පාප කර්ම කරන්න ප්‍රධානම හේතුවක් තමයි මම මගේ කියලා දෘෂ්ටියක් ග්‍රහණය කර ගැනීම. ඕනම පවක්. සත්තු මරනවා නම්, මිනී මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන් වර්ධව ඇසිරෙනවා නම්, බොරු කියනවා නම්, සුරාව පානය කරනවා නම්, වැරදි වැඩ කරනවා නම්, නරක වැඩ කරනවා නම් ඕනෑම පාප කර්මයකට ප්‍රධානම හේතුවක් සක්කාය දිට්ඨිය. මම මගේ කියලා තදින් ග්‍රහණය කිරීම. මේක අපි ඔක්කොම ළඟ තියෙන දෙයක්. මේක ඕනවට වඩා පෝෂණය කිරීම තමයි අතිශයින් භයානක. ඒතකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන නිවන් දකින්න. මේවා හරියට පින්වත්නි මෙන්න මේ වගේ. දැන් අඹ ඇටයක් හිටවනවා.
හිටෙව්වහම ඇටේ එළියට පේනවද? පේන්නේ නැහැ. කෙලෙස් වල එහෙම ස්වභාවයක් තියෙන වෙලාවක් තියෙනවා. කෙලෙස් වල ඒ වගේ ස්වභාවයක් තියෙන වෙලාවක් තියෙනවද නැද්ද? තියෙනවා. ඔන්න බලන්න. මට උත්තරයක් දෙන්න මේ අහන ප්‍රශ්නෙට. අලුත ඉපදෙන ළමයෙකුගේ හිතේ කෙලෙස් ඇතද නැතද? අලුතෙන් ඉපදෙන පුංචි දරුවෙක්ගේ මෙලොවට බිහි වෙන ළමයෙක්ගේ හිතේ කෙලෙස් ඇතද නැතද? කෙලෙස් නැහැ. එහෙනම් රහත් වෙලා ඉපදින්නේ. ලොකු වෙන තමයි රහත්, අනාගාමි, සකෘදාගාමි, සෝවාන්, පෘථග්ජනනේ. පුදුම වැඩන්නේ ඒක. ඉපදෙනකොට කෙලෙස් නැතුව කිසි කෙනෙක් උපදින්නේ නැහැ. ඉපදෙනකොටම මොනවද උස්සගෙන එන්නේ? කෙලෙස්. හැබැයි ඒ වෙලාවේ කෙලෙස් තියෙන්නේ අර අඹ ඇටේ හිටවුවා වගේ. පේන්නේ නැහැ. ඒකට කියනවා අනුසය කියලා. ඒකට කියන්නේ මොකක්ද කියලා? අනුසය වැහිලා තියෙන. පේන්නේ අර අඹ ඇටේ වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? පොහොර දාලා, වතුර දාලා, හිරු එළිය වැටෙනවා, වාතය ලැබෙනවා. අර ඇටේ පැලවෙන්න අවශ්‍ය කරන සාධක ටික ලැබෙනකොට අන්න ඒ ශක්තියින් ටික උරාගෙන පැලේ මතුවෙන. ඔන්න එළියට එනකොට පේනවා. දැන් කට්ටිය ඇවිල්ලා කියන අඹ පැලයක්. තවත් ටික වැඩිලා යනකොට ඔන්න අඹ ගහක්. ඔන්න අඹ ගහක්. දැන් බලන්න මේ අඹ ගහ අයින් කරන්න ලේසි ගහක් හැටියට හැදුනහමද ඇටේ කාලෙදිද? පින්වත්නි, එතෙන්ට අඹ ගහක් ඕනේ නෑ නම් අඹ ඇටේ හිටවන්නේ නෑ. හිටවල තියෙනවනම් ඒක අයින් කරනවා. අයින් කරලා දැම්මනම් ප්‍රශ්නයක් නෑ. මේක හැදෙන්න දීලා, වැඩෙන්න දීලා මහා වෘක්ෂයක් බවට පත් වුණාට පස්සේ අයින් කරන්න ගියොත් කොහොමද? ලොරි ගෙනල්ලා, කඹ ගෙනල්ලා, බාන්න කට්ටිය ගෙනල්ලා, කපන්න කට්ටිය ගෙනල්ලා ලොකු වැඩක් කරන්න වෙනවද නැද්ද? වෙනවා. හැබැයි එහෙනම් මේ අඹ ඇටේ කාලෙදි නියපොත්තෙන් අයින් කරන්න පුළුවන් එක පෝෂණය වුණාට පස්සේ පොරවක් ගන්නම වෙනවා. පොර වෙනුත් කරන්න බැරි වෙනවා. ඔන්න ඔය උපමාව ගන්නකො කෙලෙස් වලට. එතකොට හරි. ඔයත් හැම කෙනෙකුගේම හිතවල කෙලෙස් වගා කළ කෙතක් තියනවද නැද්ද? බණ කියන මගෙත් එහෙමයි. පින්වත්නි, ඕක ඕන්නම් පුළුවන් අර බීජ හැටියට තියෙන කාලෙම නැති කරලා දාන්නත් පුළුවන්. කැප වෙන්න ඕන නිකම් බෑ. හැබැයි ඒ කැපවීම පහසුයි. ඔයිට වඩා මහා කැපකිරීමක් කරන්න වෙනවා. මේව හැදුනට පස්සේ අයින් කරනවා කියන්නේ. මොකද පෝෂණය වෙන්න භයානකයි, තදයි, බරයි. සක්කාය දිට්ඨිය එහෙමයි. අපි හැම කෙනෙකුගේම හිතේ මම මගේ කියන අදහස තියෙනවා. මරණ සතිය වඩන්න. දැන් මාගේ මරණය සිදු විය හැකි කියන එක හිතන්න. එතකොට මමත්වයේ කියන එක පෝෂණය වෙන්නේ නැහැ. ඇයි මේ මමත්වයේ කියන එක පෝෂණය නොකළ යුත්තේ? ඕක අධික ලෙස පෝෂණය කරන තැන පෞකාරය ගොඩ නැගෙනවා. දැන් සෝතාපන්න ඵලයට පත් වෙනකොට දස සංයෝජන වලින් අයින් වෙන කාරණා කීපයක් තියෙනවානේ. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් ගැන අපිට ස්ථිරව කියන්න පුළුවන් දෙයක් තියෙනවානේ. මොකක්ද? සෝවන් වුණා නම් ඒ කෙනා ගැන ස්ථිරව කියන්න පුළුවන් දෙයක්. දුගතියක උපදින්නේ නම් නැහැ. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් පිටින්වත්නි දුගතියක උපදින්නේම නැත්තේ මොකක් නිසාද?
දුගතියක උපදින්න හේතු වන කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඇයි සිද්ධ වෙන්නේ නැත්තේ? මමත්වය එතන නැහැ. ඔයත් මතක තියාගන්න සතර අපායට යන්න හේතු වෙන්නේ මමත්වය. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ නැද්ද? ඔක පෝෂණය කරන්න පුළුවන් ඉහළටම පෝෂණය කළාම මම මගේ විතරම ආයේ වෙන කවුරු ගැනවත් හිතන්න බෑ. ඔය ඉන්නේ සමහරු මිනි මරන්නේ ඇයි? මට අදාළ නෑ. මගේ ජීවිතේට ප්‍රශ්නයක් නම් මරලා හරි මම ඉන්නවා කියන තැනටම මමත්වයේ ප්‍රගුණ කරලාද නැද්ද? ප්‍රගුණ කරලා. ඒ සත්තු ඔක්කොම මරන්නේ ඒකනේ. ඇයි මදුරුව මරන්නේ? මාව බේරගන්න. දැන් ඔය වගාවලට ප්‍රමිනාශක පව් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඇයි? සත්තු මරන්න ගහන්නේ. ඇයි මේ සත්තු මරන්න ගහන්නේ? වගාවාන්නේ උනොත් මට ප්‍රශ්නයක් මගේ ආර්ථිකයේ තියෙන්නේ එතනනේ. ඉතින් මරලා හරි සත්තු ටික මරලා හරි මම කොහොමද මං ගැන හිතන. ඉතින් මමත් ඒ නෙවෙයි හොරකම් කරන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය ගැන දරුවෝ ගැන හිතන්නේ නැතුව පරපුරුෂ සේවනයේ පරදාර සේවනයේ යෙදෙනව නෑ. ඇයි යෙදෙන්නේ? මමත් ඒ නෙවෙයිද? බොරු කියන්නේ මාව බේරගන්නනේ. මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ. තෘප්තිමත් වෙන්නනේ. ඒතර පෞකාර වැඩ ඔක්කොම කරන්නේ මොකක් නිසාද? මමත්වයේ මගේ ඕක පෝෂණය කරපු මිනිස්සු පෞකාරයි. ඒ නිසා කියන්නේ මේක අර නියපොත්තෙන් ගලවන්න පුළුවන් කාලේ ගලව ගන්න උත්සාහ කරන මිසක් පෝෂණය කරන්න මහන්සි ගන්න එපා. දැන් මගේ සහ ඔබේ තියෙන විදි වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන මමත්වයෙන් පැහෙන්න නෙවෙයි. මමත්වයේ පාලනය කරන්න. එහෙම නැති වුණොත් මේක අයින් කරන්න බැරි තැනටම බරපතල දරුණු මට්ටමට වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. සක්කාය දිට්ඨිය පාලනය කරන්න පුළුවන් වෙනවා. නැති කරන්න පුළුවන් වෙනවා මරණානුස්මෘතිය වඩනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන් කියන්නේ බලන්න පින්වත්නි මමත්වයේ යගෙන් ඉවත් වෙනවා. ඊළඟ විචිකිච්ඡාව අයින් කරගන්න ඕන. මොකද විචිකිච්ඡාව කියන්නේ? සැකේ. මොනවා ගැනද සැක? බුද්ධ ආදී අටතැන්හි සැක. බුදුහාමුදුරු ගැන සැකයි, ධර්මය ගැන, සංඝ රත්නය ගැන, ත්‍රිශික්ෂාව ගැන, පෙර භව, පසු භව, පෙර පසු දෙභව, පටිච්ච සමුප්පාදය ගැන මේ සැකවලට කියනවා විචිකිච්ඡාව. හරි. විචිකිච්ඡාව හිතවල තියෙනවා. දැන් බුදුහාමුදුරුව ගැන සැකයක් මේ අතන තියනවාද? නැහැ. ධර්මය ගැන නැහැ. දෙකක් හරි. සංඝ රත්නය ගැන තුනක් හරි. පෙර භවය ගැන සැකයක් තියෙනවා. නැහැ. හරි හොඳයි. ඊළඟ භවය ගැන සැකයක් ආයක තියෙනවා. පින්වත්නි දැන් අපි ඔය දීප උත්තරත් එක්ක බලනකොට කල්පනා කරනකොට බලන්න දැන් බුදුහාමුදුරුවෝ පිළිබඳව සැකය නැහැ කියලා කියනවා. ඇත්තටම නැද්ද? ධර්මයේ ගැන සැකයක් ඇත්තටම නැද්ද? සංඝ රත්නයේ ගැන සැකයක් ඇත්තෙම නැද්ද? පින්වත්නි පෘථග්ජන නේද? එහෙනම් සැකයක් තියනවද නැද්ද? තියෙනවා. ඔයත් නැහැ කියලා කිව්වනේ. ඒක අපි පිළිගමු. හැබැයි නැති නිසාම නෙවෙයි. තියෙන ප්‍රමාණය තුනී නිසා නෑ වගේ පේනවා ඇත්තන්ට. එක් බණ අහනවා, ධර්මයේ කියවනවා, පන්සල් යනවා. දැන් සැකේ තියෙනවා. තියනවයි කියන්න බැරි. ඒ කියන්නේ තියනවයි කියලා පේන්නේ නැති මට්ටමටම දැන් තුනී වෙලා. හරි. හැබැයි නැත්තටම නැති වෙලා නෙවෙයි. තියනවා.
දැන් ඔය තියෙන එක ඔය තුනී ස්තරය අයින් කරලා දාන්නත් පුළුවන්. අර ඉටි වක් කරනවා වගේ වක් කරලා ඝන කරගන්නත් පුළුවන්. ප්‍රවේශම් වෙන්න. සැකේ තියෙනවා. දැන් ඔයත් මේ සැකේ කියන එක පෝෂණය කර ගියොත් මොකද වෙන්නේ? ඔය ඕන තරම් ඉන්නේ. දාම් පාසල් ගිහලා ධර්මාචාර්ය ලියලා දාම් පාසල් අවසානයේත් ලියලා අන්න ආගම අතරලා යනවා අන්‍ය ආගම් වලට නැද්ද? හාමුදුරුවෝ ඉන්නවනේ සිවුරෙල්ල ගිහලා වෙන ආගම් වලට ගියපු. ඉන්නවා. එතකොට විචිකිච්ඡා සැකේ තියෙනවා. එහෙනම් තියෙන නිසාම පරිස්සම් වෙන්න ඕනද නැද්ද? පරිස්සම් වෙන්න ඕන. මේක පෝෂණය වෙන්න පුළුවන්. පෝෂණය කළොත් ගොඩේමක් නෑ. හරි භයානකයි. එතකොට මෙන්න මේ වගේ කෙලෙස් අපි නැති කරනවා නම් නැති කරන්න ලොකු ශක්තියක් සපයනවා. මොකක්ද? මරණානුස්මෘතිය. හිතේ තියෙන කෙලෙස් යටපත් කරන්න නැති කරන්න ලොකු කැපකිරීමක් ලොකු ශක්තියක් සපයනවා මරණානුස්මෘතිය. දැම්මාගේ මරණය සිදුවිය හැකි කියන තැන හිට ගන්න. අන්න ඒ තැන හිට ගත්තාම අපිට පුළුවන් පින්වත්නි මේ දුගතියට හේතු වන අකුසලයට හේතු වෙච්ච මේවා අයින් කරන්න. ද්වේෂය හිතේ තියෙනවා. මේක පෝෂණය වෙනවා ටික ටික. පෝෂණය වෙන්න මොකද වෙන්නේ? බරපතල වෙනවා. ඊළඟට වෛරය, බද්ධ වෛරය සමහර ඉන්නේ. කේන්තියේ කාගේ හිතේද නැති තියනවද නැද්ද? තියෙනවා මගෙත් තියෙනවා. මේක පෝෂණය කරගෙන යනකොට වෛරය දක්වාම නැගිටින ඊළඟට භවයෙන් භවයට ඒක උස්සගෙන යනවා. බද්ධ වෛර කාලයක් කිනි. ඒ දක්වාම පෝෂණය වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මරණානුස්මෘතිය වඩලා මේ කෙලෙස් පාලනය කළේ නැත්තම් ඔය හිතවල තියෙන පින්වත්නි බන්ධනාගාරගත වෙලා ඉන්නව නේද මිනිස්සු? විවිධ අපරාධ වලට. ඔය බන්ධනාගාරගත වෙලා දඬුවම් විඳින හැම අපරාධකාරයෙක්ම අපරාධකාරයෙක් වෙන්න හේතු වෙච්ච කටයුත්තට මුල් වෙච්ච කෙලෙස් බීජය බන කියන මගේ හිතේ තියෙනවා, ඔබේ හිතේ තියෙනවා. පරිස්සම් වෙන්න. ඒ වගේම බන්ධනාගාරේ නෙවෙයි මානසික රෝහල. දන්නවනේ? මානසික රෝහලේ ප්‍රතිකාර ගන්න සියලුම මානසික රෝගීන්ගේ ඒ මනස රෝගී වෙන්න හේතු වෙච්ච යම්කිසි කෙලෙසයක් තිබුණා නම් ඒවත් අපේ හිතවල තියෙනවා. මනස ලෙඩ වෙන්න බලපාන සාධකයක් තමයි මේ කෙලෙස් පෝෂණය කිරීම. බලන්න අර අවුරුදු 1 මාස 4ක පුංචි දියණියක් දූෂණය කළා මරලා දාලා තිබුණා නේ. මහා පෞකාර වැඩනේ. විකෘති ආසානේ. මානසික ලෙඩු නෙවෙයිද? මානසික ලෙඩු. ඒ දක්වාම අර කෙලෙස්ය පෝෂණය කරලාද නැද්ද? මොනාහරි ක්‍රමයකින් කරලා තියෙනවා. එක්ක මතට ඇබ්බැහි වෙලා. දැන් මොකද වෙන්නේ? ඊළඟට ඒව පාලනය කරගන්න බැරි මට්ටමට වැටෙනවා. ඕකයි වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේවා පාලනය කළේ නැත්තම් නතර වෙන්නේ එක්ක බන්ධනාගාරේ එක්ක මානසික රෝහලේ. ඔය දෙකටම යන්න බැරි වුණත් යන්න වෙන්නේ සතර අපාය. ඒ නිසා මතක තියාගන්න මරණානුස්මෘතිය වඩන්න. දැන් මරණය සිදු වෙයි කියලා හිතන්න. එතකොට වාසිය තමයි ඊළඟ භවයේ සුවපත් කරන්න චුතිචිත්තේ යහපත් කරගන්න ඕනද නැද්ද? යහපත් කරගන්න ඕන. දැන් මරණය කියලා හිතනකොට ඒ කෙනාගේ හැම මොහොතකම චුතිචිත්තයක් හැටියට කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. එහෙනම් ඒ කෙනා යහපත් සිතවිල්ල ඇති කරගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ ඇති කරගෙන ඉන්න උත්සාහ කිරීම ඒ කෙනාට සුවය පිණිස හේතු වෙනවා. ඒ නිසා මරණය ගැන හිතන්න. දැන් බලන්න මේ කොරෝනා වසංගතය
දරුණු උනේම නැත්තේ ලෝකේ බෞද්ධ රටවල් වලනේ. හරි. දැන් ලෝකයට යම්කිසි පණිවිඩයක් මේවෙන් ලැබෙන්න ඕන. පින්වත්නි අපි කිව්වා තමයි මේ අපේ රටේ විනයක් නැහැ. පිට රට මිනිස්සුන්ගේ විනය. ඔව්. පින්වත්නි සුද්ධන්ගේ විනය තිබ්බේ පාරේ විතරයි. සුද්ධන්ගේ හිතේ විනයක් නැහැ. අපේ පාරේ විනයක් නැති වුණාට හිතේ විනයක් තිබ්බා. ධර්මයට අනුගත වෙච්ච ස්වභාවයක් තිබ්බා. ඒ නිසා තමයි පිට රටවල් වල සුද්ධන්ට වඩා අපේ රටේ මිනිස්සු කියන දේවල් අහන ගතියක් තිබ්බා. පැය 24ෙම බුදුබණ ඇහෙන එකේ විපාක. ඒ නිසා මතක තියාගන්න මේවා හිතන්න ජීවිතේ සුන්දර වෙනවා. සුවපත් වෙනවා. ඒ නිසා මරණය ගැන නොහිතා ඉන්න එපා. මරණය ගැන හිතන්න. ඒක මහ පුදුම ශක්තියක් ලැබෙන ඔබට ඔබේ ජීවිතයේ සුවපත් කරගන්න. ඒ සඳහා මේ උතුම් සූත්‍ර දේශනාව ඔබට හේතු වේවා වාසනාව වේවා. සූත්‍ර සාකච්ඡාවේ සාරාංශයක් ඇටියට ගත්තොත් කියන්න තියෙන්නේ මරණය ඔබ මෙනෙහි කළ යුතුමයි. මරණානුස්මෘතිය මෙනෙහි කරමින් හිතේ අර කෙලෙස් බීජ තියනවා. ඒවා පෝෂණය නොකර තියෙන තැන්නොත් අයින් කරලා දාන්න මහන්සි ගන්න කියන පණිවිඩය තමයි ඔබට දෙන්නට තිබෙන්නේ. ඒ සඳහා මේ ධර්ම දේශනාව ප්‍රබල ශක්තියක් බවට පත් වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ